බේ උලත් තිබිලා තියෙන සුරාජ්. මේ ආයේ පේනවද? ඔව් මම පේනවා. හරි හරි. පේනවා. ඉලා සිද්ධිය මොකක් කර යවුලක්. නෑ මගේ. ලසිත් හරි ලසිත්. හරිනේ. නිග්ගල් 3 වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. අලුත් ලිප් තුනක් ඒගොල්ලෝ හඳුන්වනවා. පළවෙනි එක ලංකා ශක්ති ස්ටෝව්. දෙවෙනි එක අනකි ස්ටෝව්. මේක නම් අපි දැකලා තියෙන මේ ගෙවල් වල දැනට පාවිච්චි කරන්නේ මැටියෙන්ම හදපු එකක්. මෙහෙම ලිප තියෙද්දි ආයි මෙන්න එහෙම තව ලිපක් තියෙන්නේ. මේකෙන්ම යන දුමින් පාවිච්චි කරන්නේ මෙහෙන් දර දාලා පාවිච්චි කරනවා. එතකොට මාළු දෙකක් උයන්න පුළුවන් ලිප් දැකලා තියෙනවා නේද? මේකට තමයි අනකි ස්ටෝව් ලිප කියන්නේ. හරිනේ. ලංකා ශක්ති කියන එකත් ඔය නිකන් මෙහෙම එකක් ඔය ගෑස් ටැංකිය වගේ තියෙන එකක්. හරිද? බයෝමෑස් රයිස් කුකර්. බයෝමෑස් රයිස් කුකර්. හරි නේද? හරිනේ. ඒකෙම තුන්වෙනි එක කාර්යක්ෂමව කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන එකේ තුන්වෙනි එක good housekeeping. and good habit. කොහොමද ගෙදරක මේව පාවිච්චි කරන්නේ හොඳ පුරුදු මොනවද කියලා. ඒවා නම් ලියන්න ඕනේ නැහැ මම නිකන් කියාගෙන යන්නම්. එකපාර හැදුවම ඔක්කොම මදින්න ඕනේ. තව ප්‍රෙෂර් කුකර් එකක් පාවිච්චි කරන එක. අර නිකාම් ඉලෙක්ට්‍රිසිටි නාස්ති වෙන එක වළක්වන්න පුළුවන්. එතකොට අපිට limit use of ceiling fans than pedestal fan. ඒ කියන්නේ සීලින් ෆෑන් පාවිච්චි කරන එක සීමා කරනවා. අර අපි කියන්නේ මේ සුඩ තියෙන ෆෑන්. අන්න ඒ වගේ පෙඩෙස්ටල් ෆෑන් එක පාවිච්චි කරනවා සීලින් ෆෑන් එකකට වඩා. ආයෙත් කියනවා අර පළවෙනිම කල්පනාව CFL LED පාවිච්චි කරනවා සූත්‍රිකා බල්බ වෙනුවට. ඒකේ අන්තිම කරුණ විදිහට කියන්නේ පාවිච්චි කරන්නේ නැති වෙලාවට ලයිට් ඕෆ් කරන්න කියන එක. හරිනේ. මේකේ හතරවෙනි එක මේක නම් ප්‍රශ්නයකදී රූපේ ඇඳලා විස්තර කරන්න කියලාම අහලා තියෙන එකක්. CHP. CHP කියන්නේ combined heat and power. combined heat and power. හරිනේ. ඒකටමයි අපි කියන්නේ cogeneration or
මේකටමයි කියන්නේ cogeneration. මේක රූප සටහනක් ඇඳලා විස්තර කරන්න කියනකොට අපි දැනගෙන ඉන්න ඕනි මේකේ කියවෙනවා වගේම heat එකයි power එකයි දෙකම දෙන එකක් combine එකතුවක්. එතකොට මේක steam turbine එකකිනුයි gas turbine එකකිනුයි දෙකකින් එකතු වෙලා හැදිච්ච එකක් කියලා අපි මතක තියාගන්න ඕනේ. gas turbine එකෙන් power කියන්නේ electricity. steam turbine එකෙන් අපි හදනවා steam එක. steam කියන්නේ heat. හරි නේද? පැහැදිලිනේ? ඒකේ රූප සටහන අඳිනකොට ප්‍රධානතම අපි ඒකට දෙන්නේ fuel. ඉන්ධන දීලා gas turbine එකක් වැඩ කරනවා. gas turbine එකක් වැඩ කරවලා ඒකෙන් electricity හදවනවා. මේක තමයි power කියන්නේ. හරිනේ. gas turbine එකෙන් එළියට එනවානේ exhaust gas එකක් පිට කරන වායුව. මේකෙදි තියෙන විශේෂත්වය තමයි මේක කාර්යක්ෂම වෙන්නේ. සාමාන්‍යයෙන් ඉන්ධනයක් දහනය කරලා ටර්බයින් එකක් කරහා යවලා ඉලෙක්ට්‍රිසිටි හරි එක්ක තර්මල් හරි හැදුවට පස්සේ ආයෙත් ඒකෙන් එළියට එන වායුව පාවිච්චි කරලා මොකුත් හදන්නේ නැහැ. නිකම්ම එන්වයරන්මන්ට් එකට එළියට දාන එකයි වෙන්නේ. එතකොට අපිට ඉලෙක්ට්‍රිසිටි හදන්න වෙනම ඉන්ධන දහනය කරන්න වෙනවා. හීට් එක හදන්න ආයෙ පාරක් ඉන්ධන දහනය කරන්න වෙනවා. ඒ දෙපාරක කරන වැඩේ තනි පද්ධතියක් ඇතුළේ එකම process එකකින් කරන එකක් තමයි මේ combined heat and power කියන්නේ. මේ එළියට යන waste එක වගේ තියෙන exhaust gas එකක් පාවිච්චි කරන හින්දා තමයි ඒක කාර්යක්ෂම පද්ධතියක් කියන්නේ. exhaust gases පාවිච්චි කරලා ඒක අපි යවනවා heat exchanger එකකින්. එතනින් එළියට එන steam එක නැවත අපි යවනවා steam turbine එකකින්. ආයෙත් සුපුරුදු විදිහට මෙතනින් electricity හදනවා. මෙතනින් එළියට එන steam එකට තමයි අපි කියන්නේ heat කියලා. හරි නේද? දැන් වෙන විදිහකට වුණා නම් මෙතනින් කඩලා වෙනමම fuel දෙන එක කරන්නේ. එහෙම නැතුව විශේෂත්වය මෙතනින් එළියට එන ප්‍රොඩක්ට් එකෙන් තමයි අපි මේ heat exchanger එක වැඩ කරවන්න පාවිච්චි කරන්නේ. හරි නේද? ඒක තේරුණාද? මේකේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න තේරුණාද? හරි බා. හරි නේද? ඊට පස්සේ තමයි අපි අන්තිමම වැදගත් මාතෘකාවට යන්නේ carbon sequestration. carbon මේකේ තමයි ලොකුම තියරි කොටස් ටික තියෙන්නේ. sequestration අපි කලින් ලියාගත්තනේ capture greenhouse gas හරිතාගාර වායුන් අල්ලලා ඒව ගබඩා කරන් තිබිලා ආයෙ පාවිච්චි කරන එකට තමයි carbon sequestration එකක් කියන්නේ. සාමාන්‍යයෙන් ස්වභාවිකවම දැන් අපි දන්නවනේ හරිතාගාර වායුවක් වුණාම ප්‍රධානතම හරිතාගාර වායුව CO2 කියලා. එතකොට ස්වභාවිකවම naturally CO2 capture කරනවා එක්කෝ සාගර වලින් නැත්නම්
කස්ටල් වලින් වනාන්තර වලින් forest මේ ස්වභාවිකව වෙන විදිහ දෙවෙනි ක්‍රමය power station වලින් power stations වලින් stations through gas capture CO2 power station වලින් මේ CO2 එළියට පිට කරන්නේ නැතුව එතනිනුත් capture කරන විදි තියෙනවා. මෙන්න මේ කොටස් ටික තමයි ඉතාම වැදගත් කොටස් ටික. වෙන වෙනම විස්තර කරන්න වෙන වෙනම රූප අඳින්න දෙන්නේ මේ කොටස් හතරේ. පළවෙනිම එක membrane separation. දෙවෙනි එක adsorption. යුනිට් ඔපරේෂන් වලදී ගොඩාක් ගැඹුරට මේක විස්තර කරනවානේ අපි මෙතනදි දැනගෙන ඉන්න ඕනි. අධිශෝෂණයනේ adsorption කියන්නේ adsorbents දාලා. adsorbents කියන්නේ ඒවට පාවිච්චි වෙන adsorbents තමයි alumina zeolites. ප්‍රධානතම උදාහරණ දෙක තමයි මේවා adsorbents වලට. හරිනේ. මේ වගේ adsorbents දාලා මේ ඝන ද්‍රව්‍ය දෙකට වායුව අල්ලලා බැඳලා තියාගන්න එක තමයි adsorption. D අකුරෙන් කියන්නේ. හරි. ඒකෙම absorption අවශෝෂණය මේක අධිශෝෂණය මේක අවශෝෂණයේදී කරන්නේ ස්ක්‍රබර් එකක් දාලා. මෙතනදී පාවිච්චි කරන්නේ ස්ක්‍රබර් එකක්. ස්ක්‍රබර් එකක් පාවිච්චි කරලා නෑ. ස්ක්‍රබර් එකක් පාවිච්චි කරලා තමයි මේවා අවශෝෂණය කරන්නේ. ඒකෙදි කරන්නේ සොල්වන්ට් එකක් ස්ප්‍රේ කරන එක. ස්ක්‍රබර් එකකුත් රූපය ඇඳලා විස්තර කරන්න තියෙනවා. එතනදී මේක වැඩිදුර විස්තර කරන්න. දැනට මතක තියාගන්න අවශෝෂණය වෙන්නේ ස්ක්‍රබර් වලින්, අධිශෝෂණය වෙන්නේ adsorbents දාලා වායුන් අල්ලගන්න එකයි එතනදී කරන්නේ. මේකේ හතරවෙනි පොයින්ට් එක cryogeny. cryogeny මේකත් විස්තර කරන්න වෙනමම තියෙනවා. ශීත ජනක විද්‍යාව කියලා තමයි මේකේ මේ තේරුම එන්නේ. කියන්නේ සීතලයි කියන්නේ අඩු උෂ්ණත්වවලදී තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙම කෙටියෙන් මතක තියාගන්න ඉස්සරහට කියන්නේ. මේක අඩු උෂ්ණත්වවලදී තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒකෙදි වෙන්නේ low temperature වලදී separate කරනවා අඩු උෂ්ණත්වයන් වලදී low temperature වලදී separate කරනවා CO2 from physical methods. භෞතික ක්‍රමයකින්. ඒ කියන්නේ අපිට ඇහැට පේන දෙයක් නේ ෆිසිකල් එකක් කියන්නේ. ඒකට පාවිච්චි කරන එක තමයි condensing. හරිද? මෙතනට ওই ටික විතරක් මතක තියාගන්න. ස්වභාවිකව පිට වෙන CO2 කොහොමද මේ CO2 ස්වභාවිකව අල්ලගන්නේ කොහොමද? CO2 මේ કૃතිමව කියන්නේ මේ නිකම්ම ස්වභාවික වෙන දෙයක් නෙමෙයිනේ. මේක මෑන් පවර් මිනිස්සු දාලා මැනුවල් කරන දෙයක් නේ. මැෂින් දාලා මොන හරි ඉක්විප්මන්ට් ඇබ්සෝබන්ට්ස් දාලා උෂ්ණත්ව මෙතනදී පාලනයක් කරලා මේ විදිහට වෙනකොට මේ ක්‍රම හතර ස්වභාවික වෙන ක්‍රම හතරක් නෙවෙයි. ඒවා power station වලින් CO2 capture කරන ක්‍රම හතරක්. හරිද මේ ටික ලියාගත්තද? හරි බං. හරිනේ. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕනි මේ ටික ඉස්සරහට කතා කරනවා. ඊළඟට තව දැනගෙන ඉන්න ඕනි වැදගත් දෙයක් තමයි
CO2 කොහොමද අපි disposal කරන්නේ? CO2 disposal කරන options මොනවද? හරිද? ඒකත් අපි පාවිච්චි කරනවා ක්‍රම තුනක්. ප්‍රධානතම ක්‍රම තුනක්. ඒවා ගිහිල්ලා ගබඩා කරනවා store CO2 in deep sea ගැඹුරු මුහුදේ. ගැඹුරු මුහුදේ ගිහිල්ලා ගබඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් exhausted gas and oil reservoirs මේ පිට වෙන gas oil reservoirs වල ගිහිලා disposal කරන්න පුළුවන් deep aquifers. මෙන්න මේක අහලා හුරු නැති එකන්නේ අපිට. ඇක්විෆයර් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන. ඒකේ සිංහල තේරුම ඉන්නේ ජලදරයක්. ජල මූලාශ්‍රයක් වගේ අදහසක්. හරිද? ඊළඟට මේ ටික හරිද? හරි බං හරි. හරිනේ. ජලදරයක් කියන්නේ ඇක්විෆයර් එකක් කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න ඕනේ. ඇක්විෆයර් එකක් කියන්නේ මොකක්ද? ඒක විස්තර කරන්නේ underground layer of water. කියන්නේ මතු පිට පොළවෙන් යට තියෙන වතුර කියලානේ. හරිද? ඒවා include වෙලා තියෙන්නේ. ඇතුල් වෙලා තියෙන මේ වතුර රැඳිලා තියෙන්නේ පාරගම්‍ය සවිවර permeable forest rock වල. මේ water permeable and forest rock වල තමා rock අතර දැන් මෙහෙම තියෙන ගල් අතර තමා මේවා මෙහෙම රැඳිලා තියෙන්නේ යට පොළවේ. භූගත ජලය කියලා අපි හඳුන්වන්නේ සිංහලෙන් කිව්වහම. එතකොට භූගත ජලය කිව්වහම පොළව ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක තමයි මේ rock type කියන එකෙන් විස්තර කරන්නේ. ඒවා වැලිගල්, sandstone, වැලිගල්, සම්පීඩිත පාෂාණ, conglomerate, හුණුගල්, limestone, බොරළු, gravel. මේවා තමයි භූගතව තියෙන rock types. හරිද? මේ rock types එක තමා වෙනම forest කියන්නේ සවිවරයි කියන එකනේ. ඒ සිදුරු වශයෙන් එහෙන් මෙහෙන් රිංගලා තමයි මේ භූගත ජලය කියන ඒවා තියෙන්නේ. ගොඩක් පස ඇතුලේ තියෙන්නේ වැලි, පස්, ගල් එහෙමනේ. ඒක ඇතුලේ දැන් වැස්සෙන් එන වතුර අපි කියනවානේ ගලාගෙන ගිහිල්ලා මතු පිට ජලය කියලා ආපහු ගංගාවලට එකතු වෙනවනේ. එහෙම නැතුව පස ඇතුලට යන වතුර වලට තමයි අපි භූගත ජලය කියන්නේ. ඒ භූගත ජලය වලට තමයි අපි වෙන නිකන් අමුතු වචනයක් දාලා තියෙන්නේ ඇක්විෆයර් කියලා. හරිනේ. ඒක එතනින් ඉවරයි. ඇක්විෆයර් එකක් අපි අඳින්න දැනගෙන කියන්නේ. ඒකේ රූප සටහනක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ යට ඉඳලා ඇඳගෙන එනකොට යටම තියෙනවා lower aquifer, artesian aquifer.
ඊට පස්සේ මෙහෙට යනකොට upper aquifer. මේ ටිකේ තියෙනවා water table. යටම තියෙන්නේ lower aquifer. මේක artesian aquifer. artesian කියන්නේ නල ලිඳක් වගේ කියන එක. aquifer. F E R. මේක නල ලිඳ. අනික upper aquifer. මතක තියාගන්න ලේසි විදිහ නල ලිඳට දෙපැත්තෙන් lower එක තියෙනවා. aquifer කිව්වත් එකයි aquifer කිව්වත් එකයි. ජලදරයක් කියන එකම තමයි. භූගත ජලයේ තියෙන layers තුන තමයි මේ. නිකම්ම මෙතන තියෙනවා water table එක. හරිද? ඊට පස්සේ තියෙනවා upper එක නල ලිඳ යට එක. upper artesian lower. මේ water table කියන එකේදී දැන් මෙහෙම කඳු වනම්මනම් තියෙනකොට මේ water table එකෙන් අපිට මේවා තමයි surface water කියන්නේ. මම කිව්වේ මතු පිට ජලය කියලා. මේ ටිකට තමයි අපි surface water. මතු පිට ජලය කියන්නේ. වර්ෂාවෙන් එකතු වෙන ජලය තමයි මේවා තියෙන්නේ. එහෙම තියෙද්දි දැන් මේ කැලෑ ඒවත් තියෙනවානේ. මේ මතු පිට පොළොව ගත්තාම මේ කැලෑ අනම්මනම් තියෙනවා. මෙහෙන් එනවා මේ ලේයර් තුනම මේ මතු පිට පොළොවට සම්බන්ධත් වෙන්නේ. හරිද? අපිට මේ artesian aquifer එකෙන් තමයි නලලින් කපලා වතුර ගන්නේ. ඔන්න ඔච්චරයි අපි දැනගෙන ඉන්න ඕන. හරිද? සමස්ත water table එක තියෙනවා. උඩම surface water තියෙනවා. ඊට යට water table, upper aquifer, artesian aquifer, lower aquifer. හරි. මේ නලලින්දකින් එන එක විතරක් recharge area කියලා කියනවා. නලලින්දෙන් එන layer එක recharge area. Area for artesian well. නලලින්දට එන මෙන්න මේක. ඔච්චරයි කොටස් තියෙන්නේ. මේක නම් නැතුවත් කවන්නේ මේ layer ටික මේ පිළිවෙලට මතක කියන්නේ භූගත ජලය කියන එක කොයි layer ටිකේද තියෙන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕන. හරි නේද? හරිද? හරිවා. අපි ඊළඟට බලමු අර ක්‍රයෝජනික කිව්වේ මම කිව්වේ අඩු උෂ්ණත්වයන් වලදී CO2 සෙපරේට් කරනවා කියලා. ඒක කොහොමද කරන්නේ කියලා. ඒකටත් අපිට නුහුරු වචන ටිකක් තියෙනවා. ඒකට කියන්නේ CCC. cryogenic carbon capture. මේ අඩු උෂ්ණත්වයන් කියන එක තමයි ශීතජනක විද්‍යාව කියන එක තමයි cryogenic කියන්නේ. carbon capture කරන එකට තමයි මේ CCC කියන්නේ. හරිද? ඒකෙදි ප්‍රධානතම කරන්නේ CO2 emit කරන එක. අපි දැනගෙන ඉන්න ඕනි මේ CCC කියන එක CO2 emit කරනවා at low temperatures වලදී තවත් remove කරනවා SOx's, NOx's, HG. වෙනස තියෙන්නේ
මේ අනිකුත් වායුන් වලින් වෙන් කරන CO2 විතරක් එළියට ගන්න එක. ඒකට පාවිච්චි කරන්නේ use physical method. ඒක අපි කිව්වා condensing කියලා. හරිද? මේකෙදි condensing වලදී පාවිච්චි වෙනවා phase change එකක්. condensing කියන්නේ phase change වෙනවා. gas එකක් liquid වෙනවා වගේ එකන්නේ. phase change එක gas එකක් liquid වෙනවානේ. condense වෙනවා. හරිද? මේක විශේෂිත point එක forced combustion technology. ඉස්සර කාලේ පාවිච්චි කරනවා. කියන්නේ පරණ එකක්. combustion technology එක. හරිද? මේකේ විශේෂත්වය CO2 emit කරන්න මේකට හැකියාවක් තියෙනවා 99%කටත් වඩා. ඒ කියන්නේ මේක more efficient මේ කාර්යක්ෂමම ක්‍රමයක් CO2 අනිත් වායුන්ගෙන් SOx, NOx, Hg මේ වලින් වෙන් කරලා ගන්න. කියන්නේ light සැහැල්ලු වායුන් වලින් ඝන CO2 වෙන් කරලා ගන්න. දැන් මේක liquid වෙනවා කියන්නේ මේක ටිකක් ඝන වෙනවානේ ගෑස් එකකට වඩා ඝන වෙනවානේ. එහෙම වෙන් කරලා ගන්න තියෙන ඉතාම වැඩි කාර්යක්ෂම ක්‍රමයක් තමයි cryogenic carbon capture කියන්නේ. ඒකත් අපි රූප සටහන අඳින්න දැනගෙන ඉන්න ඕනි. මේ ටික හරිද? පේනවද? හරිද? හරිනේ. අපි ඒ රූප සටහනක් අඳින්න බලමු. හරිද? මේ අතට අඳින්න පුළුවන් මේක. මම පොඩියට අඳින්න පැහැදිලි නැත්නම් කියන්නේ. මුලින්ම තියෙන්නේ flue gas එක මේකට දෙනවා අපි flue gas. හරිද? මේකට අපි කියන්නේ condensing heat exchanger එකක්. condensing heat exchanger එකට flue gas දෙනවා. ඒකෙන් remove වෙනවා. ඒකෙන් අපි අයින් කරනවා moisture එක. moisture අයින් කරාට පස්සේ මෙතනින් එළියට එන්නේ dry gas එකක් නේ. හරිද? ඊට පස්සේ ඒක අපි යවනවා එන dry gas එක යවනවා compressor එකකින්. compressor එක ඇතුලේ වෙන විශේෂම දේ තමයි උෂ්ණත්වය අඩුයි. සාමාන්‍යයෙන් කියන්නේ ඒක ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් 140යි -140යි. මේක ඇතුලේදී මම කියවනේ ගෑස් එක ලික්විඩ් කරන එක තමයි කරන්නේ. එතනින් එළියට එන වායුව ඊට පස්සේ අපි යවනවා heat recovery එකකට. එතනිනුත් ආයෙත් එළියට එන එක යවනවා අපි ඒකට කියන්නේ
separate මෙතනට අපි කියන්නේ heat recovery condensing heat exchange එකට flue gas දෙනවා එතනින් moisture අයින් වෙනවා dry පිට වෙන dry gas එක ආයි compressor එකකින් යවලා gas එක liquid කරලා heat recovery එකකට යවලා separator එකකට එනකන් අපි අරන් ආවා මෙතනින් එළියට එන ටික අපි යවනවා expansion මෙන්න expansion වෙච්ච එක ආයෙත් යවනවා අපි solid gas separator එකකට solid gas separator දැන් මෙතනින් solid උයි gas උයි වෙන් වෙන්නේ එතකොට අපි ස්ට්‍රීම් දෙකකින් එළියට ගන්නවා solid එක එක ස්ට්‍රීම් එකක් gas එක එක ස්ට්‍රීම් එකක් එතකොට මෙතනින් එළියට එනවා solid විදිහට solid CO2 හරිද අර gas එක විදිහට එළියට එන්නේ අපි දැන් මේ ප්‍රධානතම මේ N2 ගන්නේ N2 වල 171ක් තියලා මේ වැඩිපුර තියෙන වායුව හින්දා N2 rich steam N2 වලින් පොහොසත් එක තමයි මේ gas විදිහට වෙන් වෙලා එළියට එන්නේ ඒ ලයින් දෙකම N2 එක අපි කෙලින්ම යවනවා heat recovery එකට හරිද මේ solid දෙක අපි යවන්නේ මෙතනින් gas compressor එකක් හරහා මේ solid compressor එකක් කරා අපි heat exchanger එකට යවන්නේ solid compressor එකකින් තමයි solid CO2 මේ අපිට දැන් ඕනි CO2 capture කරන්නනේ ඒ හින්දා අපි CO2 යන line එකට විතරක් විශේෂයක් කරනවා විශේෂ සැලකිල්ල solid compressor එකක් දානවා එතනට ආයි පොඩ්ඩක් හිල කරලා තමයි මේ heat exchange එක හරහා යවන්නේ. එතනින් ගියාට පස්සේ දැන් inlet inlet line දෙකයිනේ stream දෙකයිනේ. outlet උත් වෙනවා stream දෙකක්. හරිද? ඒකෙත් අර N2 ආපු එක ඒ විදිහටම යනවා කියලා අපිට හිතුව හැකි. N2 rich light gas ඒක සැහැල්ලු වායුවක් N2 වලින් පොහොසත් සැහැල්ලු ගෑස් එකක් විදිහට එළියට යනවා අනිත් ස්ට්‍රීම් එකකින් එන එක ආයි අපි පොඩ්ඩක් ඒකට විශේෂයක් කරනවා ඒක විශේෂයක් කරනවා අනිවාර්යෙන් ඒක CO2 යන ලයින් එක එතනට අපි පම්ප් එකක් දාලා pressurize කරනවා. දැන් මෙතනින් එන්නේ liquid මේ solid එකක්නේ. අපිට මෙතනින් heat exchange එකකින් එළියට දෙන එක ආයෙත් liquid කරලායි එළියට ගන්න ඕන. ඒකට අපි කියනවා pressurized liquid CO2 කියලා. මේ ආපු line දෙකම මෙහෙම එළියට දෙනවා. විශේෂ තමයි මෙන්න මේ separator එකෙන් අනිත් වායුන් ටික separate කරලා එළියට දෙනවා. ආපහු මේ solid gas separator එකට එන්නේ නැහැ. මේ separator එකෙන් එළියට එනවා. ඒවා SO2, NO2, Hg වගේ. හරිද? පැහැදිලිද?
සචිනි කොලේ පොඩ්ඩක් උඩට කරන්නකො. හරිය. ලෂාන් ඇවිත්නේ වීඩියෝ වෙන්නේ නැතුව කියන්නේ. ඒ රෙකෝඩින් පේන්නේ නැද්ද? පේනවා. පේනවා. තව ගොඩක් තියෙනවා සචිනි නෑ ඉක්විප්මන්ට් ටික තියෙන්නේ. මාත් මේ කල්පනා කළේ ඒක වෙන වෙනම අඳිනවද නැත්නම් මේ එයා පොලියුෂන් කන්ට්‍රෝල් ඉක්විප්මන්ට් කියලාම වෙනම තියෙනවා. එහෙනම් මේ සචිනි දැන් ඔය අර ඒ හතර මේ විස්තර කරන එක කරලා ඉක්විප්මන්ට් ටික රූප ටික දාන්න. ඉක්විප්මන්ට් ටික දාලාම විස්තර කරන්න. නැත්නම් ඒක ආයෙ අඳින්න තව හදලා යනවනේ. හරිද මේක? මෙසේජ් එකක් කවුද මට පේන්නේ ලසානේ ලෂා උට පිස්සුවේ කම මම්බර වෙලා ඌ මේ මගින් ඇවිල්ලා එක එකක් කියන්නේ නවා ඔක එන්වයරන්මන්ටල් ඔක්කොම දැන් බලලා ඉන්නේ. ඉතුරු ටික කරමුද ලෂාන්? ඒ මැසේජ් එකක් දාම අපිට කතා කරන්න බෑනේ හරි ඉස්සරහට කරන්නද? හරි නේද? කරමු. හරි. මොකක් ඊට පස්සේ කියන්නේ membrane gas separation. ඒකෙදි අපිට තේරෙනවානේ මේ membrane එකක් කියන්නේ සරලවම ගත්තාම නිකන් අර ස්ක්‍රීන් එකක් වගේම තමයි. තියෙන සවිවර සිදුරු වලින් මේ වායුමය අංශු වලට රිංගල ගිහිල්ලා වෙන් වෙන්න පුළුවන්. ඒක තමයි කෙටියෙන් membrane එකක් කියන්නේ. හරිද? දැන් මේ CO2 membrane කරනකොට ප්‍රධානම දැන් අපි කතා කරන්නේ හරිතකාර වායුන් ගැනනේ. membrane separation එකේදී ප්‍රධානතම වායුව විදිහට අපි CO2 ගන්නෙ. ඒක රූප සටහනකින් දැක්වුව හැකි මෙහෙම තියෙනවා membrane එක. මෙහෙම සවිවර සිදුරුත් තියෙනවා. මෙන්න මෙතන සිදුරු දෙපැත්තට තියෙනවා. හරි. මෙතනින් අපි ඉන්ලට් කරනවා ස්ට්‍රීම් එක. ඒකට CO2 ඇතුළත් වායුව gas containing CO2 මේ පැත්තේ වම් පැත්තේ තියෙන්නේ gas phase එකේ දකුණු පැත්තේ තියෙන්නේ liquid phase එකේ මේ membrane එකෙන් කරන එක වැඩක් තමයි මේ phase දෙක separate කරලා තියාගෙන ඉන්නවා වෙන් කරලා තියාගෙන ඉන්නවා අපි දෙන්නේ මේ පැත්තෙන් gas එකක් නේ
ඒකේ තියෙන CO2 වෙනස වෙන්නේ මෙන්න මේ තියෙන හිල් වලින් මේ පැත්තට යනවා. වෙනස CO2 අණුවකට යන්න පුළුවන් මට්ටමේ විතරයි ඕකේ තියෙන සිදුරු තියෙන්නේ. මෙහෙට යනවා CO2 මේ පැත්තට. මේ ගෑස් ෆේස් එකේ ඉඳලා ලික්විඩ් ෆේස් එකට යනවා. එතකොට ආපු වායුව මෙතනින් එක්සෝස්ට් වෙනවා. පිට වෙනවා. මේ ලික්විඩ් ෆේස් එක අපි ඉන්ඩෙක්ට් කරන්නේ regenerated gas. එතකොට මෙතනින් එළියට යන්නේ ආපු CO2 absorb වෙනවානේ. මෙන්න මෙතන separation නෙමෙයි මට පොඩ්ඩක් වැරදුනා. separation එකක් තමයි. ඒකට මෙතනදි කියන්නේ absorption කියලා. හරිද? මෙතනින් එන CO2 වෙන් කරලා separate තමයි. separation කරපු CO2 එක මේ liquid එකට අවශෝෂණය කරගන්නවා. එතනින් එළියට යන ටික එතකොට ආවට වඩා CO2 කියන ටිකක් මේක. එතකොට අපි කියනවා CO2 rich solvent to regeneration. හරිද? මේකෙදි අපි මතක තියාගන්න ඕනේ විශේෂ එක ගෑස් එක CO2 තියෙන ගෑස් එක මෙහි යටින් අපි දෙන්නේ. එතකොට මේ ගෑස් ෆේස් එකේ හැම වෙලෙම ෆ්ලෝ එක යන්නේ down to top. upstream එකක් යන්නේ. උඩට යන්නේ. හරිද? මෙතනදී regenerated වෙච්ච ආයි හැදිච්ච වායුන් යවන්නේ උඩ ඉඳලා යටටනේ up to bottom නේ. මෙතන යන්නේ downstream flow එක. opposite direction යන්නේ. ඔන්න ඔච්චරයි membrane gas absorption වලදී වෙන්නේ. තේරුණාද ඒක? මේ තියෙන හිල් වලින් CO2 අණු වලට විතරක් යන්න පුළුවන් තරමේ සිදුරු තමයි මේ membrane එකේ තියෙන්නේ. එක එක membrane තියෙනවා එක එක සිදුරු. අපිට අවශ්‍ය ප්‍රමාණයේ සිදුරු වලින් ගන්න. ගැළපෙන සිදුරේ size එකට අනුව තමයි මේ membrane එක තෝරගන්නේ. ඒ තෝරගත්තට පස්සේ CO2 විතරයි gas phase එකෙන් liquid phase එකට transfer වෙන්නේ. ඒ CO2 ගියාට පස්සේ වෙන්නේ අර liquid එකට අවශෝෂණය වෙනවා. නිකන් ආපු වායුව CO2 පොඩ්ඩක් අල්ලලා බැඳලා තියාගෙන CO2ත් එක්කම තමයි පිට වෙන්නේ. ඒකයි අපි කියන්නේ CO2 වලින් පොහොසත්. CO2 rich solvent කියලා. පැහැදිලි නේද? හරි නේද? හරි බං හරි. හරි. ඒකෙදි advantages විදිහට ප්‍රධානතම තියෙන advantage එක තමයි equipment එක පොඩි. Equipment is smaller. No solvent involved. No solvent involved. CO2 passes through
easily than other gases. Make a point. Advantage එකකුත් තමා ඒ අපි තෝරගත්ත සිදුරු වල එක එක සයිස් වලට අනුව CO2 වලට විතරක් යන්න පුළුවන් කන්නේ අපි තෝරගන්නේ. එතකොට අනිත් වායුවට වඩා පහසුවෙන් CO2 වලට යන්න පුළුවන්. හරිනේ. මෙතනදී වෙන වෙන්වි separation එක. Separation depends on මේකෙදි සිද්ධ වෙන වෙන්වීම බලපානවා කරුණු හතරක් උඩ. පළවෙනි කරුණ pressure difference delta P. Pressure difference across membrane. දැන් pressure එක වැඩි තැන ඉඳලා pressure එක අඩු තැනකට යන්නේ. එතකොට මේ දෙපැත්තේ තියෙන pressure එක හරි නේද? අණුව මේක ඉක්මනට වෙනවද? කොච්චර කාර්යක්ෂමව වෙනවද කියන එක බලපානවා. හරි නේද? Concentration of gas. Size of gas molecule. රචිනයක් කියන එක ඇහෙන්නේ මියුට් කරලා දී. මට චුට්ට වෙලාවක් දෙන්න මේ ටික ලියාගන්න. මේ මම මේ ලියන ටික චුට්ටක් ලියාගන්නකො මම විස්තර කරන්නම්. පොඩි වෙලාවක් දෙන්න. මේකේ ඊළඟ ටික size of gas molecule. අපි දැන් CO2 නේ පාවිච්චි කළේ. මෙතන මේ පොයින්ට් එකේදී කියන්නේ CO2 ගැන විතරක් නෙමේ පොදුවේ ඕනෙම gas එකක size එක ගැන. හතරවෙනි පොයින්ට් එකේදී කියන්නේ attraction of gas for membrane material. මේ අපි පාවිච්චි කරන membrane එක හදලා තියෙන material එකට කොච්චරක් දුරට බැඳිලා තියෙනවද? මේ සිදුරු හරහා යන්න බලපානවනේ ඒක. මේ membrane එක හදලා තියෙන ද්‍රව්‍ය raw material එක මේ CO2 ප්‍රතික්ෂේප කරන එකක් වුණොත් මේක විකර්ෂණය කරන දෙයක් වුණොත් මේ සිදුර ලොකු වුණා CO2 අණුවකට වඩා යන්න බැරි වෙනවනේ මේක ඇතුලේ. අන්න ඒක තමයි මේ පොයින්ට් එකේදී කියන්නේ. හරි නේද? ඊට පස්සේ පොයින්ට් එක
අපි දැන් මේ කැප්චර් කරපු CO2 කොහොමද රීයුස් කරන්නේ කියලා. ඒකට reuse of carbon capture කරාට පස්සේ carbon කොහොමද අල්ලන්නේ කියලා. carbon කොහොමද පාවිච්චි කරන්නේ කියලා. urea and methanol urea පොහොර හදන්න පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරේ පැසවීමෙන් methanol ethanol ඒවා හදන්න පාවිච්චි කරන්න පුළුවන්. enhanced oil recovery oil recovery කරන්න පාවිච්චි කරන්න පුළුවන්. refrigeration සීත මේ fridge වලට refrigeration මේවා විස්තර කරන්න දැනගෙන ඉන්න ඕනේ නෑ. මේවා කරුණු විදිහට විතරයි මතක තියාගන්න ඕන. beverage carbonation ඒක නම් අපිට දැන් කොහොමද පොදුවේ දන්න කතාවන්නේ. සෝඩා ඔය දැන් බීම ಜಾති හදනකොට අපි දන්නවනේ වායුවක් පීඩනය වැඩි කරලා මේ බෝතල ඇතුළට රින්ගවලා තියෙන්නේ කියලා. ඒකට තමයි beverage කියන්නේ බීම ಜಾති. carbonation මේ පොයින්ට් අතර තමයි අර කැප්චර් කරපු කාබන් ආයෙ පාවිච්චි කරනවා කියන්න. හරි නේද? අන්තිමම අර equipment එකට යන්න කලින් අන්තිමම තියෙන්නේ equipment control equipment depends on අර particle depend වෙනවා particle එකේ ගති ගුණ අනුව characteristics of a particulate. හරි. ඒවා තියෙන ගති particle වල තියෙන ගති තමයි ඒක ඝනයක්ද ද්‍රවයක්ද කියන එක අනුව. solid ද liquid ද. එහෙම නැත්නම් ඒ particle එකේ size එක මොකක්ද? ඝනත්වය කොච්චරද? දැන් size එක තිබ්බාම size එක වැදගත් වෙන්නේ අපි තෝරගන්න සිදුර තියෙනවානේ. මෙහෙම කියලා හිතන්නකො සිදුර. ඒ සිදුරට වඩා කුඩා එකක් විතරනේ මේ සිදුර හරහා යන්න පුළුවන්. එක්ක මේ හා සමාන වෙන්න ඕනේ නැත්නම් මේට වඩා කුඩා වෙන්න එපා. මේ සිදුරට වඩා ලොකු ඒවට මේ සිදුර හරහා යන්න බෑනේ. එහෙම වුණාම මේක බැරියර් එකක් වෙනවනේ. ඒක තමයි මේ size එක යත්තේ කියන්නේ. density එකක් කිව්වහම මේක පාවෙන්න බලනවාද තවදුරටත් දැන් වතුරක නම් මොකක් හරි solvent එකක නම් කොහොමද තියෙන්නේ? ගොඩක් settle වෙන්නද බලන්නේ. එහෙම නැත්නම් මේක float වෙනවද, පාවෙනවද, settle වෙලාද තියෙන්නේ කියන එක තමයි density වලට කතා කරන්නේ. porosity සවිවර බව. particle shape එක. මේ size එකටම ළඟින් යන එකනේ shape එක කියන්නේ. shape එක කොහොමද තියෙන්නේ? ඒක එතකොට සිදුර shape එකටත් බලපානවනේ. හරි නේද? මම equipment එක share කරලා පැහැදිලි කරගෙන යන්න. මේක නතර කරලා දාන්නද උරන්? හා හා. අලුත් වෙන කරන්නේ.